හරි. දාගන්න ප්‍රශ්නේ මෙන්න මෙහෙම. ප්‍රශ්නේ වෑත්තෑවේ හිමි විසින් රචිත 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 ගුත්තිල කාව්‍ය 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 වඩා ආකර්ශනීය පද්‍ය නිර්මාණයක් වී ඇත්තේ 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 අවස්ථාවට ගැලපෙන අයුරින් අවස්ථාවට ගැලපෙන අයුරින් අවස්ථාවට ගැලපෙන අයුරින් අවස්ථාවට ගැලපෙන අයුරින් කාව්‍යකරණයේ ස්වභාවය කාව්‍යකරණයේ ස්වභාවය කාව්‍යකරණයේ ස්වභාවය කාව්‍යකරණයේ ස්වභාවය වෙනස් කිරීම හේතුවෙනි 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 අද 11 ශ්‍රේණියේ කට්ටියගේ තියරි ක්ලාස් එක 8:00ට පැවැත්වෙනවා වාක්‍ය රීති පාඩමේ තව ඉස්සරහට අපි කරගෙන යනවා දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ වාක්‍ය රීති පාඩම කොච්චර වැදගත්ද කියලා. ඉතින් රැට හමාරට පැවැත්වෙන මට මොහොතක් දෙන්න. හරි. මේ හරි. හොඳ වෙලාවට ඒක මතක් වුණේ. පරණ ටියුට් කතන්දරේ. පරණ ටියුට් එකේ වෙලා තියෙන්නේ දැන් තව ළමයි ඔය මේ දැන් මට මැසේජ් එක දාලා තිබ්බ දුවත් එක්ක ළමයි 5 දෙනෙක්ගේ ටියුට් ගෙදරට ගිහිල්ලා නැහැ. හරිද? ළමයි 5 දෙනෙක්ගේ ටියුට් ගෙදරට ගිහිල්ලා නැහැ. ඒ ටියුට් පහම මේ මට ආයි පාරක් ලැබුණා. ඇති මෙන්න මේ මම කොහේ හරි තිබ්බා ඒක. මේ එක කාර්කේ මේ ටියුට් පහම මට නැවත වතාවක ඒ කියන්නේ රිටර්න් වුණා. මම දන්නේ නැහැ මොකද්ද ගැටලුව කියලා. ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් ටික හරි. හරිද? ඕගොල්ලෝ ඇඩ්‍රස් දීලා තියෙන ඒවා ඔක්කොම හරි. හරිද? ඒවයි කිසි වැරද්දක් නැහැ. මොකක් හරි ෆේලිය එකක් වෙලා. මේ මම පෝස්ට් ඔෆිස් එකෙන් හුවට පස්සේ කිව්වේ ඒ කියන්නේ මෙහෙ. ඔහෙ නෙවෙයි මෙහෙ පෝස්ට් ඔෆිස් එකේ අර ලියුම් මේ අර බෙදනවනේ පැතිවලට. ඒ බෙදනකොට මේ අර ලියුම් කවර අලවනවනේ දැන් හම්බෙච්ච ළමයි දන්නම ඇති. අර සමහර වෙලාවට ඒගොල්ලන්ගේ අර ටියුට් එක දාලා තිබ්බ මේ ලියුම් කවරේ ඇලිලා ඉරිලා ගිහිල්ලා තිබ්බ සමහර ඒවා. හරිද? ඒ කියන්නේ ටියුට් එක. ඒ කියන්නේ අලු එක උඩ ගහනවනේ අපේ කට්ටිය. ඔය වැඩ කරන කට්ටිය. එතකොට ඒගොල්ලෝ එහෙම ඇලෙව්වහම අර ගම් එක එකට එකක් ඇලිලා ගොඩක් වෙලා තියෙනවනේ බර වැටිලා. එතකොට ලියුම් කවර ටික ගන්නකොට මෙහෙම ඉරිලා තියෙන්නේ නැති හම්බෙච්ච ළමයි දන්නවා ඇති. එතකොට ඒ ගැටලුවක් හින්දා ඇඩ්‍රස් හොයාගන්න බැරුව වෙන්නේ නැති. දැන් ඒ ලියුම් කවරේ එක පැත්තක මගේ ඇඩ්‍රස් එක තියෙනවා. දැන් අර ඇඩ්‍රස් එක හොයාගන්න බැරි වෙච්ච ගමන් මොකද කරන්නේ? රිටර්න් කරනවා මට. එහෙම රිටර්න් වුණා දැන්. ඒ කියන්නේ මෙහෙමයි දැන් ආර්ථික වශයෙන් මට ඒක පාඩුවේ. ඒ කියන්නේ මම රුපියල් 70ක් ද කොහෙද ඔයගොල්ලන්ගේ ඔය එක ටියුට් එකක් ගන්න මුද්දර ගාස්තු විතරක් 70ක් යනවා. print cost එක වෙනම. ඒවා මම හිතන්නේ නැතුව ඕගොල්ලන්ට මගේ gift එකක් නේ මම මේක දෙන්නේ. එතකොට මට රිටර්න් වෙලා තිනවා. කමක් නැහැ කිසි ගැටලුවක් නැහැ. මම තව කීයක් තව මොනවා හරි එන්න තියේවිද කියලා මේ හෙටයි අනිද්දායි දවස් දෙකක් බලලා
මේ ඔක්කොම ටික එකතු කරලා නැවත වතාවක් ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් ටික මට හම්බෙච්ච ටික තියෙනවනේ. ඒ ඇඩ්‍රස් ටික ඔක්කොට මම චෙක් කර කර ආයි පාරක් දානවා. දාන්නේ ඉරිදා රෑ මේල් එකට. සමහර විට සඳුදා හම්බ වෙයි. නැත්නම් අඟහරුවාදා අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. හරි? ඒකේ මම කියන්නේ ඒක මගේ වැරද්දකුත් නෙවෙයි, ඕගොල්ලන්ගේ වැරද්දකුත් නෙවෙයි, පෝස්ට් ඔෆිස් එකේ වැරද්දක් කියන්නත් බෑ. ප්‍රෙස් එකෙන් අලෝපු එකේ තමයි අවුල තියෙන්නේ. අලුව ඒගොල්ලෝ ගම් වැඩිපුර ගාලා ලියුම් කවර අලවලා අලෝපුවා එක උඩ වැඩිලා. හම්බෙච්ච ළමයි දන්නේ නැති ඒගොල්ලන්ගේ ලියුම් කරත් ඉරිලා තියෙන්නේ නැති සමහර තැන් වලින් මට ළමයි පෙන්නුවත් එක්ක. එතකොට ඒකට මම දොස්කෝ වැඩ කරන කට්ටියට ඉතින් ඒගොල්ලන්ට වැරද්දක් කියන්නත් බෑ. ඒගොල්ලොත් වැඩේ කරලා තියෙනවානේ. කොහොම හරි ඇඩ්‍රස් හොයාගන්න බර තමයි රිටර්න් ලා තින්නේ. මට ටියුට් සෙට් 5ක් ඇවිල්ලා තියෙනවා. මගේ 5 දෙනා දැන් මට මේ වෙනකොට මැසේජ් කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මගේ ගානයි ඊ ගානයි හරි කියන එකනේ. කලබල වෙන්න එපා මම නැවත වතාවක් අනිවාර්යයෙන්ම ටියුට් එවනවා. දැන් එවනවා කියලා එවපුවා ළමයි ඒ ෆොටෝ ගහලා ගෲප් වලට දාලා ස්ටේටස් දාලා ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ටියුට් ටිකත් එවනවා. මේ වෙලා තියෙන එක මට ඒක ඔළුවෙන් ගහලා ගියා. මම අර තව මොකක් හරි එකක් කියන්න හදලා නිකන් අමතක වෙලා පාඩම් පටන් ගත්තා වගේ උනට තේරෙන්නේ නැති. ඒ තේරුනේ ඕක තමයි. මේ මට ඇත්තටම ඔළුවෙන් ගහලා ගියා කියන්නේ හොඳට මතක් කරේ. වෙලා තියෙන සිද්ධියෝක. එතකොට හෙටයි අනිද්දායි තව මොනවා හරි රිටර්න් එන්න තියෙනවා නම් ඒ ටිකත් එන්න ඇරලා ඔක්කොම ටික එකතු කරලා මම ආයි පාරක් මේ දානවා. ඉරිදා මේල් එකට. ඉරිදා මේල් එකට දැම්මහම CTB බස් එකේනේ ඔය ලියුම් ටික ඔක්කොම යන්නේ ගොඩකවලට. එතකොට ඉරිදා බස් එකේ යයි. සෙනසුරාදා සඳුදා උදේ නැත්තම් අඟහරුවාදා උදේ අනිවාර්යෙන්ම ඔයගලන්ට ටියුට් එක හම්බ වෙනවා. ඔන්න සාතිකයි. මම ඒකයි ඉදාර අර මේ ගෲප් වලට මැසේජ් එකක් දැම්මේ ටියුට් හම්බුන් නැති කට්ටිය ඉන්නවා නම් එහෙම ඉවසලා ඉන්න. මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා මේ අනිවාර්යයෙන්ම මම එකට පිළිමයක් යොදනවා කියලා. ඕක තමයි ගැටලුව. ටියුට් මට රිටර්න් වුණා. රිටර්න් උනේ ඕගොල්ලන් මට ඇඩ්‍රස් දීපු ඇඩ්‍රස් වල අඩුපාඩුවක්වත් මොකුත් නෙවෙයි. අර ලියුම් කවර එකට එකක් ඇලිලා අර පෝස්ට් ඔෆිස් එකේ මෙහෙම වෙන් කරන්න ලියුම් කවර මෙහෙම උඩට ගන්නකොට ජරවරාස් ගාලා අර යට තියෙන ලියුම් කාරේ උඩ එකට ඇලිලා ඉන්නේ. එක ගැටලුව. ඒ හින්දා බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම මම ඉරිදරයට ආයි පාරක් එක මේ පෝස්ට් කරනවා. හරි. ඒකේ අවුලක් නැහැ. ඒකේ පාඩුව ඒ ඔක්කොම ඒවා හිතන්නවත් එපා. ඒවා මම ගානට වින්දරා ගන්න. ඕගොල්ලන්ට ටියුට් එක හම්බෙයි. කිසි අවුලක් නැහැ. අගෝස්තු මාසේ ටියුට් එක මේ දවස්වල හදමින් පවතිනවා. මම අද දවස්වල ඇත්තටම වැය කරේ සම්පූර්ණ මේකට. ඒවා මම ආයතනෙන් තිබ්බට පස්සේ ඔයගලන්ට කියන්නම්. අපි දැනට හීන් සිරුවේ මේ වැඩ ටික කරගෙන ගිහිල්ලා ඉස්සෙල්ලා ඉවර කරගෙන ඉමු. රයිට්. දැන් මට මතක නෑ මම කොතනද නතර කරේ කියලා. මට කවුරු හරි කෙනෙක් මේ chat එකට දාන්න මම නතර කරපු කෑල්ල අන්තිම කෑල්ල චුට්ටක් ටයිප් කරලා දැම්මම මට හොයාගන්න ලේසි. හොයාගෙන කියන්නේ මට මතක් කරගන්න ලේසි. මම හිතලානේ කියන්නේ. ටක් ගාලා දාන්න බෑ chat එකට. වෙනස් කිරීම හේතුවෙනි. හරි thank you. මෙහිදී ස්වභාවය වෙනස් කිරීම හේතුවෙනි. මෙහිදී සුරංගන රැඟුම් වර්ණනාව මම ටයිප් කරනම් ඒක මෙහිදී සුරංගන රැඟුම් වර්ණනාව සුරංගන රැඟුම් වර්ණනාවද විශේෂත්වයෙහිලා සුරංගන රැඟුම් වර්ණනාවද විශේෂත්වයෙහිලා සැලකිය හැකිය සර් මම දැන් ලොග් වුණේ ලියන්න දුන්නද ওই ටිකට කලින් ලියන්න දුන්නා මේ ටිකට කලින් ඒ ටික රෙකෝඩින් එකෙන් බලන්න පුතේ අවුලක් නැහැ රෙකෝඩින් එකෙන් බලා ගන්න පුළුවන් රූල් 3ක් ඉඳ තියෙන රූල් 3ක් ඉඳ තියලා ලියන්න යන්න රූල් 3ක් ඉඳ තියලා ලියන්න යන්න සැලකිය හැකිය සුරංගන රැඟුමේ වර්ණනය
සුරගන රැඟුමේ වර්ණනය සුරගන රැඟුමේ වර්ණනය සුරගන රැඟුමේ වර්ණනය ප්‍රශස්ත අයුරින් සිදු කර ඇත්ද යන්න ප්‍රශස්ත මට්ටමින් සිදු කර ඇත්ද යන්න මේ තාම දෙන්නේ ප්‍රශ්නේ හොඳේ ප්‍රශස්ත මට්ටමින් සිදු කර ඇත්ද යන්න ප්‍රශස්ත මට්ටමින් සිදු කර ඇත්ද යන්න විමසීම විමසන්න ප්‍රශස්ත මට්ටමින් සිදු කර ඇත්ද යන්න විමසන්න ප්‍රශස්ත මට්ටමින් සිදු කර ඇත්ද යන්න විමසන්න ප්‍රශස්ත මට්ටමින් සිදු කර ඇත්ද යන්න විමසන්න ඔන්න දැන් තමයි ප්‍රශ්නේ ඉවරනේ මම එකයි කිව්වේ රූල් තුනක් ඉඳ තියාගන්න කියලා ප්‍රශ්නෙට තමයි ඒ ඉඳ තියන්න කියලා කිව්වේ ප්‍රශස්ත මට්ටමින් සිදු කර ඇත්ද යන්න විමසන්න හරිනේ රයිට් ඔන්න දැන් තමයි උත්තර ලියන්න පටන් ගන්න පරක්කු වෙලා ලොග් වුණාට පාඩුවක් වෙන්නේ නැහැ ඔයගලන්ට හරි අපි ලියමු මෙන්න මෙහෙම මම පටන් ගන්නවා ටිකක් වෙනස් විදිහකට ජාතක කතා ජාතක කතා ජාතක කතා ජාතක කතා පාදක කොටගෙන ලියවුණු ජාතක කතා පාදක කොටගෙන ලියවුණු ජාතක කතා පාදක කොටගෙන ලියවුණු කාව්‍ය ජාතක කතා පාදක කොටගෙන ලියවුණු කාව්‍ය නාමකරණය කරන නාමකරණය කරන නාමකරණය කරන ආකාර දෙකකි ආකාර දෙකකි මම හොඳ දෙන්න ළමයි ආකාර දෙකකි ආකාර දෙකකි පාදක කරගත් ජාතකයේ නමින්ම 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 නම් කිරීම පාදක කරගත් ජාතකයේ නමින්ම නම් කිරීම පාදක කරගත් ජාතකයේ නමින්ම නම් කිරීම එක් ආකාරයක් වන අතර පාදක කරගත් ජාතකයේ නමින්ම නම් කිරීම එක් ආකාරයක් වන අතර එක් ආකාරයක් වන අතර එක් ආකාරයක් වන අතර විශේෂ වෙනත් නාමයකින්ම නිර්මාණය නම් කිරීම විශේෂ වෙනත් නාමයකින්ම නිර්මාණය නම් කිරීම විශේෂ වෙනත් නාමයකින්ම නම් කිරීම විශේෂ වෙනත් නාමයකින්ම නම් කිරීම අනෙක් ආකාරයයි විශේෂ වෙනත් නාමයකින් නම් කිරීම අනෙක් ආකාරයයි විශේෂ වෙනත් නාමයකින් නම් කිරීම අනෙක් ආකාරයයි අනෙක් ආකාරයයි පුතේ අහලා දින හොඳ ප්‍රශ්නයක් මම මේ ප්‍රශ්නේ කියන්නම් සර් විචාර ලියද්දි නිලුයි කළුයි පෑන් දෙකම ලියන්න බැරිද පෑන් දෙකම ලියන්න බැරිද කියලා අහන්නේ මෙහෙමයි පළවෙනිම දේ ඕගොල්ලෝ උදාහරණ නැතුව විවරණ කොටස නිල් පෑනකින් ලියනවා නම් උදාහරණ ලියනකොට කළු පෑන පාවිච්චි කරන්න ඕගොල්ලෝ ලියන කොටස කළු පෑනෙන් ලියනවා නම් උදාහරණ නිල් පෑනෙන් ලියන්න හැබැයි පුද්ගලිකව මගේ අත්දැකීම තමයි පොඩක් ඉන්න මේ මීටින් එකේ සෙටින් එකේ මොකක්ද වෙලා තියෙන්නේ හරි
පුද්ගලිකව මගේ තියෙන අත්දැකීම තමයි සාමාන්‍යයෙන් හරියට විචාර ටික ඔක්කොම ලියන කෙනෙක්ට පෑන් මාරු කර කර ඉන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. පෑන මාරු කරන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. මම මගේ උසස් පෙළ විභාගයේ සිංහලට මුලින්ම තියෙන්නේ සිංහල සාහිත්‍යය. මම මගේ උසස් පෙළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට පැය 3ට පැය 3යිනේ තියෙන්නේ පැය 3ට පිටු 72ක් ලිව්වා. හරිද? මේ මෑතක් යනකම්ම තිබ්බ රොටෝමැක් 10 පෑන් එකකින් ලිව්වා. මම පන්තිත් කියලා දෙන්න මේක තව. රොටෝමැක් 10 පෑන් එකකින් ලිව්වේ ඒ රොටෝමැක් 10 පෑන ඉවර වෙනකම්ම ලිව්වා. අන්තිමට සතුටට මම පෑන එහෙම දෙකට කැඩුවා. සතුටට ලිව්වා කියන්නේ ළමයි පිටු 72ක් ඈ. හරිද? පෑ 3ට ලිව්වා ලිවිල්ලක් ආයි දොඹෙන්ම යන්න ලිව්වා භාෂාවෙන් කිව්වොත් දොඹෙන්ම යන්න ලිව්වා. මේ ඉතින් අර එච්චර ට්‍රයි එකේ ලියනවා නම් එච්චර ගේම ලියනවා නම් එහෙම පෑන් මාරු කරන ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම බලාගත්තට පස්සේ ආයි උඩ බලන්නවත් මෙහෙම වෙලා බලන්නවත් නැහැ. ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. අනික ඉතින් වෙලා බල ලියන්න දෙයක් නැහැ. මේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ එක්සෑම් හෝල් එකේ ඉන්න කට්ටිය වෙලා මතක් කරනවා සෙන්සරේ. ඒ නිසා මේ ආයි අමුතුන් වෙලා බල ඉන්න දෙයක් නැහැ. මේ ගත්ත වෙලේ ඉඳන් ලියන්න තමයි ළමයි තියෙන්නේ. ඒ හින්දා මේ පෑන් මාරු කරන කෙනෙක් ඉන්නවා නම් අර විදිහට මාරු කරන්න කිසි අවුලක් නැහැ. හැබැයි එක්සෑම් එක වෙලාවේ මම හිතන්නේ හරියට ලියනවා නම් පෑන් මාරු කරන්න ටයිම් එකක් හම්බෙයි කියලා මම හිතන්නේ නැහැ. එතකොට කාට හරි කෙනෙක්ට හිතන්න පුළුවන් සර් අතරේ දෙන්නේ නැද්ද පැය 3කින් ඔහොම ලියනකොට ඔච්චර ප්‍රමාණයක් ලියන්න පුළුවන්ද කියලා. ඒක තමයි මම ඔයගලන්ට කියන්නේ ගෙදරදී පුළුවන් තරම් උත්තර ලියන්න කියලා. පුළුවන් තරම් උත්තර ලියන්න. මම දවසක මට සිංහල උගන්වපු සර් මම පන්තියට එක් කරගෙන ඉන්නම්. සර් දැන් කොළඹ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්. මේ සර් මම එක් කරගෙන ඉන්නම්. සර් කියයි මම සර්ට දීපු වදේ මෙච්චර විතර මිටියක් අරන් යනවා මම සතියට හැමදාම පන්තියට එකක්වත් ඒ කියන්නේ ඔක්කොම බලලා දෙන්නේ නැහැ. හැබැයි මම ගේමේ ඉන්නවා කියලා මම සර්ට පෙන්නනවා. කියන්නේ මම සතියට ලියනවා එච්චර උත්තර ප්‍රමාණයක් මම ලියලා කොහොම හරි ගෙනින් දෙනවා. ගෙනින් දුන්නාම මම හැමදාම පන්ති ඉස්සරහට ගිහිල්ලා සර් මේ කියනවා දිල්ෂාන් ගාල්ලගේ මල වදේ බං උඹෙන් මෙච්චර ලියන්න එපා කියනවා. එහෙමම කියනවා මට. මේ ඉතින් එහෙම තමයි ළමයි. මොරාල් එක ගට්ටක හිතට ගත්තොත් මේ වැඩේ කරන්න බැරි නෑ. හරි වෙන ප්‍රශ්න ඔක්කොම පැත්තකට දාන්න. වැඩක් නෑ ඒවා. අනුන්ගේ හිත් සනසන්න යන ඒවා, අනුන්ට උපදෙස් දෙන්න යන ඒවා, අනුන්ගේ දුක් ගැන වෙලි අහන ඒවා, ඒවා කරන්න තියාගන්න පස්සේ ඉස්සෙල්ලා එක්සෑම් එක ගොඩ දාගන්න. මොකද අපි කෙලව ගත්තොත් අපේ දුක් ගැන වෙලි අහන්න කවුරුත් ඉතුරු වෙන්නේ නෑ. හරි? ඒ හින්දා තමන් ඉස්සෙල්ලා තමන්ගේ වැඩේ කරන්න ඉස්සෙල්ලා. හරි. දැන් අපි යනවා ආයි පාරක්. අනෙක් ආකාරයයි. ඒ වෙලෙට එච්චර කරුණු වෙනවද? ඔව්. උදාහරණ ටික විතරක් මතක තියාගෙන යන්න ඕනි. එතනින් පස්සේ ලියන ටික වවලා ලියන්න. උදාහරණ ටික විතරක් මතක තියාගන්න. ඒත් අපි ලියමු මෙන්න මෙහෙම. සස ජාතකයේ ආශ්‍රය කොට ලියූ කව සස ජාතකය ආශ්‍රය කොට ලියූ කව සස ජාතකයේ ආශ්‍රය කොට ලියූ කව සස ජාතකයේ ආශ්‍රය කොට ලියූ කව සසදා කව වී ඇති අතර සස ජාතකයේ පාදක කොටගෙන ලියූ කව සසදා කව වී ඇති අතර සස ජාතකයේ පාදක කොටගෙන ලියූ කව සසදා කව වී ඇති අතර සසදා කව වී ඇති අතර මකාදේව ජාතකය මකාදේව ජාතකය මකාදේව ජාතකය ආශ්‍රය කොටගෙන ලියූ කව මකාදේව ජාතකය ආශ්‍රය කොටගෙන ලියූ කව මකාදේව ජාතකය ආශ්‍රය කොටගෙන ලියූ කව මුවදෙව්දා කව වී ඇත. මකාදේව ජාතකය ආශ්‍රය කොටගෙන ලියූ කව මුවදෙව්දා කව වී ඇත. මුවදෙව්දා කව වී ඇත. එහෙත් සත්තු බත්ත ජාතකය එහෙත් සත්තු බත්ත ජාතකය එහෙත් සත්තු බත්ත ජාතකය එහෙත් සත්තු බත්ත ජාතකය
ඇසුරු කොටගෙන ලියූ කව සත්තු බත්ත ජාතකය ඇසුරු කොටගෙන ලියූ කව සත්තු බත්ත ජාතකය ඇසුරු කොටගෙන ලියූ කව කාව්‍ය ශේඛරය යන කාව්‍ය ශේඛරය යන කාව්‍ය ශේඛරය යන කාව්‍ය ශේඛරය යන විශේෂ සංඥා නාමයෙන් හඳුන්වයි. විශේෂ සංඥා නාමයෙන් හඳුන්වයි. විශේෂ සංඥා නාමයෙන් හඳුන්වයි. විශේෂ සංඥා නාමයෙන් හඳුන්වයි. ඉහත ආකාර දෙකටම තාම පළවෙනි ඡේදය පිළියන්නේ. ඉහත ආකාර දෙකටම ප්‍රතිපක්ෂ වෙමින් ප්‍රතිපක්ෂ නමකින් එහෙම දාන්න. ප්‍රතිපක්ෂ නමකින් ගුත්තිලය හඳුන්වා ඇත. 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 ගුත්තිල කාව්‍ය රචනා කරන්නේ කෝට්ටේ යුගයේ වැඩ වාසය කළ වෑත්තෑවේ හිමි විසිනි. කෝට්ටේ යුගයේ වැඩ වාසය කළ වෑත්තෑවේ හිමි විසිනි. කෝට්ටේ යුගයේ වැඩ වාසය කළ වෑත්තෑවේ හිමි විසිනි. වෑත්තෑවේ හිමි විසිනි. වෑත්තෑවේ හිමි විසිනි. වෑත්තෑවේ හිමි යනු වෑත්තෑවේ හිමි යනු වෑත්තෑවේ හිමි යනු වෑත්තෑවේ හිමි යනු තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ වෑත්තෑවේ හිමි යනු තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ශිෂ්‍යයෙකි නැත්නම් ශිෂ්‍ය හිමි නමකි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ශිෂ්‍යයෙකි නැත්නම් ශිෂ්‍ය හිමි නමකි. ශිෂ්‍යයෙකි නැත්නම් ශිෂ්‍ය හිමි නමකි. මෙම නිර්මාණයේ කිසිදු තැනක ස්වකීය ග්‍රන්ථයේ නාමය මෙම නිර්මාණයේ කිසිදු තැනක ස්වකීය ග්‍රන්ථයේ නාමය ගුත්තිල කාව්‍ය ලෙස වෑත්තෑවේ හිමි සඳහන් නොකරයි. ගුත්තිල කාව්‍ය ලෙස
වෑත්තෑවේ හිමි සඳහන් නොකරයි. වෑත්තෑවේ හිමි සඳහන් නොකරයි. වෑත්තෑවේ හිමි සඳහන් නොකරයි. නමුත් 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 ගුත්තිලයේ පද්‍ය සියල්ල අවසානයේ ගුත්තිලයේ පද්‍ය සියල්ල අවසානයේ අවසානයේ මෙන්න මේක ලියන්න පෙරලිකම දාලා ගුත්තිල දා දෙසා අවසන් 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 යනුවෙන් ගුත්තිල දා දෙසා අවසන් යනුවෙන් ගුත්තිල දා දෙසා අවසන් යනුවෙන් සඳහන් කිරීම මගින් සඳහන් කිරීම මගින් සඳහන් කිරීම මගින් සඳහන් කිරීම මගින් වෑත්තෑවේ හිමිගේ මෙම නිර්මාණය වෑත්තෑවේ හිමිගේ මෙම නිර්මාණය වෑත්තෑවේ හිමිගේ මෙම නිර්මාණය ගුත්තිල ජාතකය ඇසුරින් රචිත බව පෙනී යයි. 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 පෙනී යයි. පද්‍ය 511කින් 511 ඉලක්කමෙන් ලියන්න එපා පව් සිද්ධ වෙනවා. නෑ නෑ පව් සිද්ධ වෙන්නේ නෑ. එහෙම ලියන්න එපා. අපි විචාරවල එහෙම ලියන්නේ නෑ. 511 කියලා ලියන්න. පද්‍ය 511කින් සමන්විත පද්‍ය පන්ති 511කින් කියන්න පුළුවන් නැත්නම් පද්‍ය 511කින් කියන්න පුළුවන් ඕන එකක් ප්‍රීති වෙසක්. පද්‍ය 511කින් සමන්විත පද්‍ය 511කින් සමන්විත පද්‍ය 511කින් සමන්විත මෙම ගුත්තිල කාව්‍ය තුළ පද්‍ය 511කින් සමන්විත මෙම ගුත්තිල කාව්‍ය තුළ ගුත්තිල කාව්‍ය තුළ ගුත්තිල කාව්‍ය තුළ ගුත්තිල කාව්‍ය තුළ සුරංගන රංගුමේ ස්වභාවය 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 අති රමණීය ලෙස රචනා වූයේද යන්න අති රමණීය ලෙස රචනා වූවේද යන්න අති රමණීය ලෙස රචනා වූවේද යන්න අති රමණීය ලෙස රචනා වූවේද යන්න විමසීම 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 විමසීම
විමසීම මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි විමසීම මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි දැන් ඕගලන්ට තේරෙන්න ඕනේ අපි දැන් තමයි ඔන්න ප්‍රවේශ ඡේදය ආරම්භක ඡේදය ලියවර කරේ දැන් හරිද මම මෙච්චර දිග ඡේදයක් දෙන්නේ මම හැමදාම කියනවා මම නිකන් වටෙන් නිකන් වංගුවක් දාලා ගිහිල්ලා හරියන්නේ නැහැ නාලමයි මෙන්න මෙහෙමයි ਵਿਚාරේ මෙන්න මෙහෙමයි ආරම්භක ඡේද කියලා එහෙම බෑ මොකද මම ඕගලන්ට ටිකක් වැඩිපුර ලියලා දුන්නොත් එහෙම ඕගලන්ට පුළුවන් පාඩම් කරනකොට ඒ කරුණු වලින් ඕගලගේ ප්‍රවේශයක් හදාගන්න නේද ඒකට ඒකට සපෝට් එකක් දෙන්න එපා මම ඒ නිසා තමයි මම ප්‍රශ්න දාලා මම කිව්වා ගිය සතියේ කියන්නේ අපි කලින් මේ ගුත්තිලේ ගැන ਵਿਚාර කතා කරනකොට දීපු ප්‍රවේශන මේ වෙන ප්‍රවේශයක් වෙන විදිහක එකක් තමයි මම අද පටන් ගන්න කියලා මොකද හැමදාම එකම කියන්නේ හැමදාම දකින කුකුලගේ කරමලේ පාට වෙනස් වුණා කියලා කියනවනේ. ඒ වගේ වෙන්න ආස නෑ මම ඒ හින්දා මම වෙනස් මේ ප්‍රවේශයක් දුන්නේ ඒ නිසා. ඒකට ඕගලන්ට පුළුවන් ඔය ප්‍රවේශයේ තියෙන කරුණු ඇතුලේ ඇසුරින් ඕගලන්ගේ ආරම්භයක් හදාගන්න. ඕගලන්ගේ ආරම්භයක් හදාගන්න පුළුවන්. ඒකට තමයි සපෝට් එකක් දෙන්න තමයි මම ඔක කරේ. දැන් අපි ප්‍රවේශ ඡේදය ඉවරයි. අපි දැන් පටන් ගන්නවා සුරංග රගව වර්ණනා කරන්න. නැත්නම් ඒක විස්තර කරන්න. ගුත්තිල සහ මූසල යනු අලුත් ඡේදයක්. ගුත්තිල සහ මූසල යනු ගුත්තිල සහ මූසල යනු ගුරුවරයා සහ ශිෂ්‍යයාය. ගුත්තිල සහ මූසල යනු ගුරුවරයා සහ ශිෂ්‍යයාය. ගුරුවරයා සහ ශිෂ්‍යයාය. ගුරුවරයා සහ ශිෂ්‍යයාය. ගුත්තිල අතරත් ගුත්තිල සහ මූසිල අතර ගුත්තිල සහ මූසිල අතර ගුත්තිල සහ මූසිල අතර ගුත්තිල සහ මූසිල අතර වීණා වාදන තරංගයක් හටගන්නේ වීණා වාදන තරංගයක් හටගන්නේ ගුත්තිල සහ මූසිල අතර වීණා වාදන තරංගයක් හටගන්නේ වීණා වාදන තරංගයක් හටගන්නේ සමවැටුප් මේ දවස්වල වැටුප් ප්‍රශ්නේ ද හැමතැනම සමවැටුප් ඉල්ලීම් හේතු කොටගෙනය සමවැටුප් ඉල්ලීම් හේතු කොටගෙනය සමවැටුප් ඉල්ලීම් හේතු කොටගෙනය සමවැටුප් ඉල්ලීම් හේතු කොටගෙනය වීණා වාදන තරංගය වීණා වාදන තරංගය ආරම්භ වුණු තැන් පටන් වීණා වාදන තරංගය ආරම්භ වුණු තැන් පටන් ආරම්භ වුණු තැන් පටන් ආරම්භ වුණු තැන් පටන් ගුත්තිලත් මූසිලත් ගුත්තිලත් මූසිලත් ගුත්තිලත් මූසිලත් අතිශය තරඟකාරී ලෙස ගුත්තිලත් මූසිලත් අතිශය තරඟකාරී ලෙස අතිශය තරඟකාරී ලෙස අතිශය තරඟකාරී ලෙස අතිශය තරඟකාරී ලෙස වීණා වාදනය ඉදිරිපත් කරයි අතිශය තරඟකාරී ලෙස වීණා වාදනය ඉදිරිපත් කරයි නමුත්
මේ තරඟයෙන් දැන් බලන්න අපි පොයින්ට් එකට ගානට එන හැටි. හොඳේ දැන් අපි දන්නවා දැන් කාටවත් කියන්න බෑ ගුත්තිලයි මූසලයි තරඟ පටන් ගත්තට ගුත්තිල තමයි දිනන්නේ හොඳේ මූසලට හොම්බෙන් යන්න දෙන්නේ කියලා කියන්න අපිට කාටවත් අයිතියක් නෑ. ඇයි දන්නවද? අපිට කියනවනේ ගුත්තිල කාවේ මුලම මේ කරත වෙන ගායනා සරියේ කියලා. කරත වෙන ගායනා සරියේ කියලා කියන්නේ දෙන්නම එක සමානව වීණා වාදනය කරන්න පටන් ගන්නවා. අපි දන්නවනේ ගුත්තිල තරමටම මූසලත් වීණා වාදනය ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත නිසා නේ දෙන්න අතර තරඟයක් තිබ්බේ. හරිද? එතකොට දෙන්නත් එක්ක එක දිගට එක සමාන මෙහෙ වීණා වාදනය කරගෙන ගියා. හැබැයි අපි දන්නවා ජාතක කතාවක හරි ජාතකයක් මූලාශ්‍ර කරගත්ත කාව්‍ය නිර්මාණයක හරි අවසානයේ ජයග්‍රාහක චරිතය වෙන්න ඕනි. අවසානයේ සුචරිතය වෙන්න ඕනි. අවසානයේ වැදගත් චරිතය වෙන්න ඕනි බෝධිසත්ව චරිතය. ඒක ජාතක කතාවක තියෙන නිර්ණායකයක්. මොන ජාතක කතාවෙත් බෝධිසත්ව චරිතය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. එයා තමයි ධනාත්මක චරිතය. එයා තමයි හොඳ චරිතය. එයා තමයි සුදු චරිතය. ඉතින් ගුත්තිල කාව්‍යෙත් ගුත්තිල ජාතකයේ වගේම තරගෙන් ජයග්‍රහණය කරවන්න ඕනි කවුද? ගුත්තිලව. ඇයි? එයා තමයි බෝධිසත්ව චරිතය. ඒ නිසා මොකද කරන්නේ? කරත වේන ගායනා සරියේ එනකොට හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ යන විදිහට කිව්වොත් එimhe මූසල ජයග්‍රහණය කරනවා. රෙදි නැතුව ගුත්තිලට යන්න වෙන්නේ. එහෙම වුණොත් එහෙම කරේ මොකද? ටක් ගාලා ශක්‍රයාව මැද්දට. ශක්‍රය ඇවිල්ලා වෙන කාටවත් ඇහෙන්නේ නැති වෙන්න ගුත්තිලට විතරක් ඇහෙන්න කිව්වා වීණාවේ බඹර තත කඩන්න කියලා. බඹර තත කියලා කියන්නේ හීනෙම වයර් එක. වීණාව තියෙන හීනෙම තත නෙමෙයි හීනෙම වයර් එක. ඔය ගිටාර ගහන කට්ටිය දන්නවනේ එහෙම ගිටාර එකේ E first එක කියලා කියන්නේ අපි. ගිටාර එකේ වාර තියෙන E first B second G third D fourth A fifth E sixth කියන උඩට. එතකොට ඒකේ කෙලවරේම යටම තියෙන ස්ට්‍රින්ග් එක තියෙන්නේ. E first එක. ඒ වගේ තමයි වීණාවේ තියෙන හීනිම තත පළවෙනිම තත කඩන්න කියලා කිව්වා. දැන් සාමාන්‍යයෙන් අපි ගිටාර එකක් ගහනකොට ගිටාර එකේ වාර එකක් කඩනොත් එහෙනම් මොකද වෙන්නේ? සද්දේ තනිකරම අවුල් වෙනවා. අපි ගහන කෝඩ් හරියට වදින්නේ. හැබැයි මාර වැඩේ මාර ආශ්චර්යයක් ගුත්තිලගේ වීණාවේ තත කඩපු ගමන් සද්ද එන්න මිහිරි වෙන්න ගත්තා. මුළු ලෝකෙ පුරාම දසත පුරා විනිවිද යන්න ගත්ත ගුත්තිලගේ වීණා වාදනය. මාර වැඩි. එතකොට දැන් අපි කියමින් හිටියේ ඒකනේ. මම නතර කරපු තැන චුට්ටක් මට කියන්න. මම හිතලානේ කියන්නේ. කටපාඩම් කරලා නෙවෙයි කියන්නේ. ඒ හින්දා මේ නතර කරපු තැන කියන්නේ. එතකොට එතනින් අපිට හදාගත්තා. ටික් ගාලා චැට් එකට දාන්න. නමුත් මේ තරඟයේ අහුවෙන්නේ නැහැ මට. හරි. නමුත් මේ තරඟයෙන් ජයගත යුතු වන්නේ 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 බෝධිසත්ව චරිතය වුණු ගුත්තිල නිසා. බෝධිසත්ව චරිතය වුණු ගුත්තිල නිසා. බෝධිසත්ව චරිතය වුණු ගුත්තිල නිසා. ඒවා දැම්මම තමයි ලකුණු හම්බෙන්නේ. හොඳේ. විභාගේ උත්තරේ බලන කෙනා දන්නවා මේ ළමයා දන්නවා ජාතක කතාවක බෝසත්ව චරිතය තමයි දිනන්න ඕනි. මේ ගුත්තිල මූසල කතාවේ බෝධිසත්ව චරිතයේ ගුත්තිල පඬිවරයා කියලා මේ ළමයා දන්නවා. එතකොට තමයි ලකුණු හම්බෙන්නේ. බෝසත්ව චරිතය වුණු ගුත්තිල නිසා. නමුත් මේ තරඟයෙන් ජයග්‍රහණය කළ යුතු වන්නේ බෝධිසත්ව චරිතය වුණු ගුත්තිල නිසා. බෝධිසත්ව චරිතය වුණු ගුත්තිල නිසා ශක්‍රයා ඔහුට උදව් කරන්නට පැමිණෙයි. 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 එතැන් පටන් ශක්‍රයාගේ වීණා වාදනයේ මිහිරියාව 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 දසත පුරා පැතිරී යයි. දසත පුරා පැතිරී යයි.
දසත පුරා පැතිරී යයි. දසත පුරා පැතිරී යයි. මම ශක්‍රය කියලාද කිව්වේ? එතෙන් පටන් ගුත්තිලගේ වීණා වාදනය සමාවෙන්න. එතෙන් පටන් ගුත්තිලගේ වීණා වාදනයේ මිහිරියාව. එතැන් පටන් ගුත්තිලගේ වීණා වාදනයේ මිහිරියාව දසත පුරා පැතිරී යයි. සමාවෙන්න රත්තරනේ වරද මගේ ඇති. තරා ගන්න බැරි ගිනිසිලු නැගෙයි හිත වටේ. දේවතාවියක් සිටුගේ හඳා වැළපුණේ කවුරුද රතු රෝස මලක සුවඳගෙන ගියේ. හරි. දසත පුරා පැතිරී යයි. ගුත්තිල කාව්‍යයේ ඇති රමණීයතම කොටසක් ලෙස 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 sorry gastritis ඇදලා ළමයි මට gastritis තිබ්බ නැහැ මෙච්චර කාල දැන් gastritis තියෙනවා වෙලාවට කන්නේ නැහැ කොටසක් ලෙස සුරංගන රැගුම් කොටස දැක්විය හැකිය සුරංගන රැගුම් කොටස දැක්විය හැකිය සුරංගන රැගුම් කොටස දැක්විය හැකිය ඡේද කැඩුවා අලුත් ඡේදයක් ගුත්තිල පඬිවරයාගේ කන්කලු වීණා නාදයට වශී වුණු ගුත්තිල පඬිවරයාගේ කන්කලු වීණා නාදයට වශී වුණු ගුත්තිල පඬිවරයාගේ කන්කලු වීණා නාදයට වශී වුණු ගුත්තිල පඬිවරයාගේ කන්කලු වීණා වාදනයට වශී වුණු ශක්‍රයාගේ ගුලි අර ශක්‍රයාගේ උපදේශ මත ගුලි ටිකක් දානනේ අහසට ශක්‍රයාගේ ගුලි මතින් පැමිණි ශක්‍රයාගේ ගුලි මතින් පැමිණි ශක්‍රයාගේ ගුලි මතින් පැමිණි ශක්‍රයාගේ ගුලි මතින් පැමිණි දිව්‍යාංගනාවෝ ශක්‍රයාගේ ගුලි මතින් පැමිණි දිව්‍යාංගනාවෝ ශක්‍රයාගේ ගුලි මතින් පැමිණි දිව්‍යාංගනාවෝ 900ක් දෙනා 900ක් දෙනා 900ක් දෙනා නැටීමට පටන් ගත්හ 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 ඔවුන්ගේ යටසින් හෙළන බැල්මත් 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 විදුලිය කොටන අයුරින් විදුලිය කොටන අයුරින් විදුලිය කොටන අයුරින් විදුලිය කොටන අයුරින් නැටුම් නැටීමත් නැටුම් නැටීමත් නැටුම් නැටීමත් ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමට ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට ඇද බැඳ තබා ගැනීමට සමත් වුණි
ඇද බැඳ තබා ගැනීමට සමත් වුණේ ඇද බැඳ තබා ගැනීමට සමත් වුණේ ඔවුන්ගේ නර්තනය සහ නර්තන විලාසය 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 නේත්‍රාකර්ශනීය වන බව නේත්‍රාකර්ශනීය වන බව මම ටයිප් කරන්නම් ඒක පොඩ්ඩකින් නේත්‍රාකර්ශනීය වන බව නේත්‍රාකර්ශනීය වන බව වෑත්තෑවේ හිමි පවසයි නේත්‍රාකර්ශනීය වන බව වෑත්තෑවේ හිමි පවසයි රයිට් ඔන්න කවිය පටස් කරලා ලියගන්න විනාඩියක් දෙන්න ටක් කරලා ලියගන්න ඉක්මන ලියා ගන්න පටන් සුරිඳු දුන් උපදෙස් සිහි කොට ඉටන් බලෙන් දැමු එන්ගුලි අහසට තුටන් වඩන සුර අඟනෝ බැස සිට පටන් ගත්තු 900ක් නැටුමට පටන් ගත්තු 900ක් නැටුමට හරි රයිට් දැන් ඔන්න එකක් ඉවරයි දෙවෙනි උදාහරණේ මට හරි සන්තෝෂයි ළමයි ඕගලන්ගේ උනන්දුව ගැන ඇත්තටම දැන් මම හැමදාම බලන් ඉන්නේ උදාහරණයක් දුන්නාම ලියලා පට ගාලා මට එනවා සර් ලියලිවරයි කියලා. පේපර් ක්ලාස් එකේදී ඕගොල්ලෝ දඩ බඩ ගාලා මට කියව ගන්නත් බෑ සමහර ඒ කියන්නේ දඩ බඩ ගාලා මෙහෙම උත්තර ටික වටෙනවා. හරිද? ඒක තමයි වෙන්න ඕනේ. දැන් ඕගොල්ලන්ටම තේරෙන්නේ නැති අපි පන්ති පටන් ගත්ත මුල් දවස්වල ඔහොම උනන්දුවක් තිබ්බේ නෑ. දැන් කට්ටිය ගේම් එකේ ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. හරිද? මම හැමදාම කියනනේ ඒක තමයි වෙන්න ඕනේ පන්තියකින්. ඉතින් මට හරි සතුටුයි. අපේ වැඩ පිළිවෙල ගැන. ඔබ නිකන් කල්පනා කරලා බලන්න. අපි මාසෙට දවස් 16ක් පන්ති කරනවා මාසෙට දවස් 16ක්. ඇයි? සතියකට පන්ති 4ක් කරනවනේ. 4ක් 16ක් පන්තිනේ. හරි? අනිත් පන්ති මාසෙට 4යි. උපරිම මාසෙට 8යි. අපි 16යි. හරි? ඉතින් එහෙන් බලනකොට අපේ වැඩ ටික ගොඩ යන්න ඕනි තමයි. රයිට්. අපි යන්න දෙවෙනි උදාහරණයට. සුරංගන රැඟුමේ රිද්මයේ සුරංගන රැඟුමෙහි රිද්මයේ සුරංගන රැඟුමෙහි රිද්මයේ සුරංගන රැඟුමෙහි රිද්මයේ උච්චතම අවස්ථාව පැමිණෙන්නේ ඉන් අනතුරුවය 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 විශේෂයෙන් සුරගණන්ව වර්ණනා කරන්නේ සුරගණන්ව වර්ණනා කරන්නේ මෙම කොටසෙනි. මෙම නර්තනයේ යෙදෙන සුරංගනාවියන්
මෙම නර්තනයේ දෙන සුරංගනාවියන් මෙම නර්තනයේ දෙන සුරංගනාවියන් සුවඳ මල් දමින් සැරසී සුවඳ මල් දමින් සැරසී සුවඳ මල් දමින් සැරසී නර්තනයේ යෙදෙයි. නර්තනයේ යෙදෙයි. නර්තනයේ යෙදෙයි. නර්තනයේ යෙදෙයි. මල් සරාගේ අනංග හීසර වැදුණු පරිද්දෙන් මල් සරාගේ අනංග හීසර වැදුණු පරිද්දෙන් මල් සරාගේ අනංග හීසර වැදුණු පරිද්දෙන් වැදුණු පරිද්දෙන් අනංග හීසර වැදුණු පරිද්දෙන් අති අලංකාර ලෙස නර්තනයේ යෙදෙයි. අති අලංකාර ලෙස නර්තනයේ යෙදෙයි. වෑත්තෑවේ හිමි මේ විස්තර කිරීම සඳහා 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 වෙනස් විරිතක් පවා භාවිත කරයි. වෙනස් විරිතක් පවා භාවිත කරයි. වෙනස් විරිතක් පවා භාවිත කරයි. එය වෑත්තෑවේ හිමි සතු එය වෑත්තෑවේ හිමි සතු කාව්‍යකරණයෙහි දක්ෂතාවයි. 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 කාව්‍යකරණයෙහි දක්ෂතාවයි. කාව්‍යකරණයෙහි දක්ෂතාවයි. රයිට්. ලියා ගන්න ඔය කවිය දිමුතු යසස්වන් කුසුම සරාගේ කුසුම සරාගේ කියන එක ඈත් වෙන්න ඕනේ. එතන මේ මෙතන මිස්ටේක් එකක් කළා හින්දා මේ ඒක ඈත් වෙලා නැහැ. දිමුතු යසස්වන් කුසුම සරාගේ නොමුතු සුවඳ මල් පැලඳ සරාගේ දකුතු රංගන සුරංගන රංගලාගේ උමතු නොවේද කෙලෙසක සිතකාගේ. ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න. නැත්තම් ටක් ගාලා පේලි දෙකක් තියලා ඉඳ තියා ගන්න. එතකොට ලේසියිනේ ඔය සම්පූර්ණ කරගන්න පුළුවන් නේ ඔයගලන්ට. ඉෂාරස් දිල්රුක්ෂි දාලා තියෙනවා සර්වක පොතේ නෑ කියලා. පොතේ තියෙනවා පුතේ. මම අංගෙ කියන්නද කවි? පොතේ තියෙනවා පුතේ. කවි අංකය ඇවිල්ලා 32. 32 වෙනි කවිය. 32 නේද? මම දැක්කේ 32 වගේ. ඔව් 32. හරි. අපි යනවා ඊළඟ ඡේදයට අන්තිම උදාහරණේ. දිව්‍යාංගනාවන් නර්තනයේ යෙදෙන අයුරුත් ලියමු. ටක් ගාලා ලියමු. රයිට්. කට්ටිය දානවා ඉවරයි කියලා. දිව්‍යාංගනාවන් නර්තනයේ යෙදෙන අයුරුත් නර්තනයේ යෙදෙන අයුරුත් වීණාවේ රිද්මයට අනුව අත්පා සොලවන අයුරුත් වීණාවේ රිද්මයට අනුව
අත්පා සොලවන අයුරුත් වීණාවේ රිද්මයට අනුව අත්පා සොලවන අයුරුත් වීණාවේ රිද්මයට අනුව අත්පා සොලවන අයුරුත් අත්පා සොලවන අයුරුත් අත්පා සොලවන අයුරුත් ඒ අතරතුරේ ඇස්කොනින් ප්‍රේක්ෂකයන් දෙස බලන අයුරුත් සාමාන්‍යයෙන් දැන් මට ඒ ඇස්කොනින් බලලා පෙන්වන්න බැලුවා මම පිරිමි ළමයි ඉන්නේ ගෑල් ළමයි තමයි ඇස්කොනින් බලන්නේ මට තේරෙන්නේ නැහැ ඒක බලන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ තමයි ඒව දන්නේ මේ දැන් නටුන් නටනකොට සාමාන්‍යයෙන් දැන් ඔය වෙඩින් වල සර්ප්‍රයිස් ඩාන්ස් එහෙම කරනවානේ ගෑල් ළමයි දැකලා ඇතිනේ ඒක මේ මහා මුදු දෙයක් නෙවෙයි මේක කලාවක්නේ නර්තනය කියන්නේ කලාවක්නේ මම මේ ඉතින් කොහොම හරි දැන් ඒගොල්ලෝ දැන් අර සුරංගනාවියට ඇවිල්ලා වීණාවේ වාදනයට තමයි අත්පා සොලවන්නේ ඒ අස්සේ ඒගොල්ලෝ බලනවා ඇස්කොනින් තමන් දිහා බලාගෙන ප්‍රේක්ෂකයන් ඒගොල්ලෝ දැහැගෙන තමයි නර්තනය යෙදෙන්නේ ඒක තමයි රමණීයයි ඇස්කොනින් ප්‍රේක්ෂකයන් දෙස ඇස්කොනින් බලන අයුරුත් ප්‍රේක්ෂකයන්ව තම සන්තකයටගෙන ඒ වචන දාන්න ඕනි ඈ ප්‍රේක්ෂකයන්ව තම සන්තකයටගෙන 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 නර්තනයේ යෙදීමත් ගුත්තිලයේ සුරංගන රැඟුමේ එන විශිෂ්ට අවස්ථාවකි right දැන් ඒකට ගැලපෙන උදාහරණය තමයි රූරසේ අඳි නාලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා පළවෙනි පේලේ විතරක් දාලා ඉතුරු පේලේ තුනට ඉඳ තියාගෙන කාලය ගත වෙනවා අපි දැන් මේක ඉවර කරලා පන්ති අවසන් කරන්න ඉපේ එහෙනම් උදාහරණ ලිව්වා පේලේ තුනක් ඉඳ තියාගත්තා ඊට පස්සේ අපි අවසන් ඡේදය ලිව්වා ඉවර කරා රූරසේ අඳි නාලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා ඒක තමයි උදාහරණේ එතකොට කවියේ තව පේලේ තුනක් ලියන්න තියෙනවා ඒ පේලේ තුනට ඉඳ තියාගත්තා ඊට පස්සේ ඊළඟට අපි අවසාන ඡේදය ලියනවා අවසාන ඡේදය කෙටි ඡේදයක් ඉක්මනට ලියාගන්න රූ රැසේ අඳි නාලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා හරි දැන් අපි අවසාන ඡේදය ලියනවා අපි ලියමු කෝට්ටේ යුගයේ විසු වෑත්තෑවේ හිමි විසින් රචිත ගුත්තිල කාව්වේ එන සුරංගන රැඟුම කොටස නිසා
මෙම කාව්‍ය ආඛ්‍යානය මම එක දානම් බෝඩ් එකේ කාව්‍ය ආඛ්‍යානය ආඛ්‍යාතය එහෙම නෙවෙයි ආඛ්‍යානය කියන නිර්මාණයට මෙම කාව්‍ය ආඛ්‍යානය සුවිශිෂ්ට වී ඇති ආකාරය එකක් දාන්නම් බෝඩ් එකේ සුවිශිෂ්ට වී ඇති ආකාරය අල්පටයන් එන්න ඕනි මූර්තිජ ශායනක අපි බොහෝ විට යොදන්නේ අල්පටයන් සුවිශිෂ්ට වී ඇති ආකාරය උක්ත නිදර්ශන මගින් උක්ත ඒ කියන්නේ ඉහත කියන එකනේ උක්ත නිදර්ශන මගින් මෙලෙස විමසිය හැකිය මතක තියාගන්න මම කියලා තියෙනවා මේක කීප වතාවක්ම හැක කියලා එහෙම ලියන්න එපා හැක කියලා වචනයක් සිංහල භාෂාවේ නැහැ හැකිය වෙන්න ඕනි උක්ත නිදර්ශන මගින් මෙලෙස විමසිය හැකිය right ඒකත් ඉවරයි ඊයේ පන්තියේ සම්බන්ධ වෙච්ච වෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එහෙම මෙන්න තියෙනවා අපේ ඔන්ලයින් ටෙස්ට් එකේ සහතිකේ ඔළුවෙන් හිට ගන්න ඉස්සෙල්ලා මෙන්න තියෙනවා අපේ ඔන්ලයින් ටෙස්ට් එකේ සහතිකේ මේ සහතිකෙත් එක්ක ත්‍යාග රසකුත් හම්බ වෙනවා හෙට උදේ ඔයගොල්ලෝ නැගිටලා ගෲප් එක බලනකොට මම පොඩි පෝස්ට් එකක් දාලා තියෙන්නේ ගෲප් එකට ඒකේ සම්පූර්ණ එක්සෑම් එකේ විස්තරේ මොනවද හම්බ වෙන්නේ කොහොමද තියෙනවා හරිනේ right එහෙනම් 10 ශ්‍රේණියේ කට්ටියට සමු දෙනවා මම 11 ශ්‍රේණියේ කට්ටිය රැට කෑම කාලා ආයි පාරක් 8:00 දෙන්න අපි වාක්‍ය රීති දිගේ ඉස්සරහට යන්න සූදානම් වෙලා ඉන්නවා 10 ශ්‍රේණියේ කට්ටියගේ පන්තිය ඒ කියන්නේ තියරි ක්ලාස් එක සිද්ධාන්ත පන්තිය හෙට රාත්‍රී 8:30ට පැවැත්වෙනවා එහෙනම් 10 ශ්‍රේණියේ කට්ටියට සුබ රාත්‍රියක් අයිබෝවන් පරිස්සමෙන් ඔන්ලයින් හැමෝටම තෙරුවන් සරණයි 11 ශ්‍රේණියේ කට්ටියට දැනට අයිබෝවන් ගිහිලා කෑම කාලා ආයි පාරක් 8:00 දෙන්න අපි හම්බෙමු හරි එහෙනම් හැමෝටම ජය වේවා අයිබෝවන් තෙරුවන් සරණයි සුබ රාත්‍රියක්